समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගැනීමේ අරමුණ පරමාර්ථය ඇතිව අද පින්කමේ දායකත්වයේ දරන්නේ ලංකාවේ ජීවත් වෙන අචිනි සෙනවිරත්න නෝනා මහත්මිනිය. එතුමිය මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ආදරණීය අම්මා අවුරුදු 77ක් සම්පූර්ණ කරනවා තමන්ගේ ජීවිත ගමන් මගේ හෙට දවසට 21 වෙනිදාට. ඉතින් ආදරණීය අම්මට ආශිර්වාද කරන්න චිත්‍රා සෙනවිරත්න මාතාවට ආශිර්වාද කරන්න තමයි අද මේ උතුම් වූ පුණ්‍ය කර්මය මේ විදියට සිත කරන්නට අපිට ආරාධනා කළේ. ආදරණීය මව් වෙනුවෙන්, තමන් වෙනුවෙන්, වගේම තමන්ගේ දුව දරුවන් වෙනුවෙන් බොහෝ පින් කටයුතු එතුමිය වරින් වර සිදු කරනවා. සෙසෙම පලංගොඩ බෙලිහුල්ලොය ආරණිකේතන මිගදාය විදසුන් සෙනසුනේත් ඒ භාවනා ශාලාව එහි කටයුතු තවම කෙරෙමින් තිබෙන නිසා එතුමිය එහි කටයුතු නිමා කරගන්නට මීට මාස ගණනාවකට කලින් බොහොම ශ්‍රද්ධාවෙන් දායක වුණා. ඒ වෙලාවෙත් තමන්ගේ ජීවිතයට වගේම තමන්ගේ මව් දෙමව්පියන්ටත් ආශිර්වාද කරමින් තමයි ඒ කටයුතු සිද්ධ කළේ. ඉතින් අපි සතුටු වෙනවා අද දවසේ තමන්ගේ ආදරණීය අම්මගේ ජන්මදිනය වෙනුවෙන් මේ වගේ උතුම් පින්කමක් එතුමියගේ ආරාධනාවෙන් අචිනි සෙනවිරත්න නෝනා මහත්මිනියට එතුමිය මුල් වෙලා සිද්ධ කරලා දෙන්නට ලැබීම පිළිබඳව. ඉතින් ඔබ හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු කීපයක් මෙහිදී අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපිට මඟ පෙන්වන්නේ ලැබුණු පළවෙනි අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජනය අරගෙන වීරියයෙන් යුක්තව මේ භව ගමන නිමා කරගන්නට කටයුතු කරන්නට කියලා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අවධාරණය කරන්නේ. අපි ලෞකිකව සාර්ථක වීම බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ අධ්‍යාපනිකව වේවා ආර්ථිකමය වශයෙන් වේවා අපි සාර්ථක වීම අපේ සාර්ථකත්වය වෙනුවෙන් අපි දේවල් කිරීම බුදු සමයේ ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. නමුත් බුදු සමය අපිට අවධාරණය කරනවා මේ සසරේ බියකරුකම වටහාගෙන පුළුවන් උපරිම වීරිය කරලා කෙසේ හෝ මේ සසර ගමන නිමා කරගන්නට අවශ්‍ය කරන පදනම සකසා ගන්නට කියලා ලැබුණු උතුම් මිනිස් භවය තුළ ඔබට මතක් වෙනවා ඇති ලෝ වැඩ සංගරාවේ කවියක්. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබගන්නේ මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. තථාගත ධර්මයට අනුව
ලොවැඩ සංගරා කතුවර හිමියන් එය සටහන් කරලා තිබෙනවා. මොකක්ද? තාම කලාතුරකින් තමයි, ගොඩාක් දුක් විඳලා තමයි අපි මනුෂ්‍යාත්මයක් ලබා ගන්නේ. ඒ වගේම හරීම දුර්ලභයි බුද්ධෝත්පාද කාලයක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට දුර්ලභව ලැබෙන දෙයක්, තථාගත ධර්මය. මේ දෙකම ලැබිච්ච අවස්ථාවේ අපි වීර්ය කරන්නේ නැතුව හිටියොතින් අපිට මේ ශාසනය මගහැරෙන්නට ඉඩ අවකාශය තියෙනවා. ඒ හින්දා දැන් අපිට අවශ්‍ය කරුණු දෙකම තියෙනවා. මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා. උතුම් බුද්ධෝත්පාද කාලයක ඒ උතුම් මනුෂ්‍යාත්මය අපිට ලැබිලා තියෙන්නේ. එතකොට අපි පදනමක් හරි මේ සසර අනාරක්ෂිත බව නැති කරගන්න පදනම හරි දාගන්න මේ උතුම් අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට අපි හැම කෙනෙක්ම වීරිය කරන්න ඕන. කිහි වේවා පැවිදි වේවා. විශේෂ ප්‍රාර්ථනා තියන අය ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවිධ තනතුරු සඳහා පාරමී පුරණ ඇත්තෝ ඉන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවක තනතුරු, අග්‍ර ශ්‍රාවිකා තනතුරු, 80 මහා ශ්‍රාවකයෝ අතරටපත් වෙන්න මෙහෙම විශේෂ පාරමී තියෙන අය ඉන්න පුළුවන්. ඒ අයට උනත් මේ උතුම් මාර්ගඵල අවබෝධයෙහි යටත් පිරිසෙන් උතුම් සෝතාපන්න ඵලයටවත් මේ භවයේ පත්වෙන්නට වීර්ය කරනවා කියන එකෙන් වැරද්දක් වෙයි කියලා මා හිතන්නේ නැහැ. එකෙන් අවඩක් වෙයි කියලා ධර්මයට අනුව අපිට හිතන්න අමාරුයි. මොකද හේතුව අපේ සෝතාපන්න ඵලයටපත් උනත් භව හතක උප්පත්තිය ලබන බව තථාගත දේශනාවේ සඳහන් වෙනවා. රතන සූත්‍රයේ තියෙන්නේ නත්තේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක් නැහැ. භව හතකින් සසර ගමන නිම කරනවා. එතකොට මේ ලැබිච්ච උතුම් මනුෂ්‍ය ආත්ම භාවයේ අපි වීර්ය කරලා උතුම් සෝතාපන්න ඵලයට හරිපත් වෙලා අපි මිය ගියොත්, පැවිද්දවන අපි අපවත් වුණොත්, අපිට අපේ අර වගේ විශේෂ පාරමී තිබෙනවා නම් ඊළඟ බුද්ධ ශාසනය දක්වා ඉතා දීර්ඝ ආයුෂ සහිත භවවල උප්පත්තිය ලබන්න පුළුවන් කෙනෙකුට. මොකද සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අපි කවුරුත් වීර්ය කළ යුත්තේ අනිත් සියලු පින්කම් වලින් රැකවරණයක් තිබුණට ඒ රැකවරණය පිළිබඳව නිශ්චිත ස්ථාවර සහතිකයක් නැහැනේ. අපායගාමී වෙන්නේ නැහැ කියලා. මතක් වෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. සක්‍ර දේවේන්ද්‍රයා සමග භාග්‍යවතුන් වහන්සේ සිත කරපු දහම් සංවාදයක් දීඝනිකායේ. එහි සක්‍ර දේවේන්ද්‍රයා සඳහන් කරනවා, ස්වාමීනි, මම නැවත අපායගාමී වෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගාව එවැනි ප්‍රකාශනයක් කරන්නට නම් එතුමා තථාගත ධර්මය අහලා උතුම් සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕනනේ. මම නැවත උපදුනොත් උපදින්නේ සුගති භූමියකමයි කියලා එතුමා සඳහන් කරනවා. සක්‍ර දේවේන්ද්‍රයා. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙකු ගැන කියන්නේ නියත සම්බෝධි පරායනයි. නියත සම්බෝධි පරායනයි කියන්නේ ස්ථිරවම උතුම්
අවබෝධයටපත් වෙලා උතුම් නිවනින් සැනසෙනවා කියන එක. ඒ හින්දා අපි හැම කෙනෙක්ම ඔබ මම කවුරුත් මේ ජීවිතය තුළ වීරිය කරන්න ඕනේ උතුම් සෝතාපන්න ඵලයට හෝ පත් වෙලා මේ භවය නිමා කරන්නට. මේ භවය නිමා කරන්නට. ඒකට වීරිය කළ යුතුයි. එතෙන්ට බැරි හෝ එවැනි අරමුණකට යන්න හිතක් නැති අය දැන් මුකුත් නොකර ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. එවැනි අරමුණක් අපි කියමුකෝ බෑ සෝතාපන්න වෙන්නත් වීරිය කරන්න බෑ. හැබැයි අටුම ඔබට තුනුරුවන් සරණ යන්න පුළුවන්. අපට අඩුම අවම වශයෙන් ඔබට පංචශීල ප්‍රතිපදාව පුරන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ධර්මයේ ටිකක් ඉගෙන ගන්න පුළුවන්. සිල්වතුන් ගුණවතුන් උදෙසත් දුගී මගේ යාචකාදීන් උදෙසත් පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් දම්පැන් පූජා කරන්න පුළුවන්. ඔබට පුළුවන් පහසුවෙන්ම මෛත්‍රී වැනි උතුම් භාවනාවක් ප්‍රගුණ කරගන්න. උතුම් භාවනාවක් ප්‍රගුණ කරගන්න පුළුවන් ඔබගේ ජීවිතය තුළනේ. ඒ වගේ අවස්ථාවන් ඔබට තාම තිබෙනවා. කියන්නේ මාර්ගඵලලාභියෙක් වෙන්න උනන්දුවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ ආකාරයේ සසරේ යම් කිසි ආකාරයකට රැකවරණයක් ලැබෙන රැකවරණයක් සැලසෙන ප්‍රතිපදාවන් ඔබට පූර්ණේ කරගන්න පුළුවන් මේ භවය තුලදී. මා ඔබට තථාගත දහමට අනුව පුංචි උනන්දු කිරීමක් සිත කරන්නේ උද්‍යෝගයක් ඇති කරන්නේ අඩුම ඉලක්කයක් තියාගෙන පුහුණු වෙමු අපි. මහත් පුහුණු වෙනවා. ඉලක්කයක් තියාගෙන පුහුණු වෙමු. මේ භවය නිම කරන්නේ නැහැ සෝතාපන්න ඵලයටවත්පත් නොවි කියලා. ඒ අරමුණේ ඉඳන් අපි අපේ ආධ්‍යාත්මික පුහුණුව සිද්ධ කරමු. මොනවද අපිට කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ පළමු දේ සත්පුරුෂ සංසේව. සත්පුරුෂව ආශ්‍රය කරන්න ඕන. සත්පුරුෂව ආශ්‍රය කරන්න ඕන. සත්පුරුෂ භාවයේ සම්බන්ධ අර්ථකථනයේ පරම තත්වයට කියොත් එතනදී අපිට මුණ ගැහෙන්නේ මාර්ගඵල ලැබපු උත්තමයෝ. සත්පුරුෂකම කියන්නේ සත්පුරුෂයෙකු බවට කෙනෙකුපත් වුණා, කල්යාණ මිත්‍රයෙකු බවට කෙනෙකුපත් වුණා කියන එක එහි පරම අර්ථයට කියොත් ඒ උතුම් මාර්ගඵලලාභියෙකු බවට පත් වෙච්ච කෙනෙක්මයි. ඒ උපරිම තත්ත්වය. හැබැයි යටත් පිරිසෙන් තවම මේ මාර්ගය තුල ඵලලාභියෙක් නුනත් මේ මාර්ගය පුහුණු වෙන කෙනෙකු පුහුණු වෙමින් ඉන්න සත්පුරුෂ ධර්මයක් නේ. අන්නේ සත්පුරුෂ ධර්මයක් පුහුණු වෙන කෙනෙකු හෝ අසුර අත්‍යවශ්‍යයි. ඒකේ තියෙන්නේ තාම ලස්සන කාරණයක් එතන තියෙන්නේ. දැන් අපිට ඉලක්කයක් තියෙනවා නම් අපිට හරි උපකාරවත් වෙනවා ඒ ඉලක්කය සම්පූර්ණ කරගත්තු කෙනෙක් ඇසුරු කරන එක හෝ ඒ ඉලක්කයටම ගමන් කරන කෙනෙක් ඇසුරු කරන එක. ඒක සාමාන්‍ය ජීවිතේදීත් එහෙමනේ. O-level විභාගයට පෙනී සිටින කෙනෙකුට A-level විභාගයට පෙනී සිටින කෙනෙකුට එය සමත් වෙච්ච කෙනෙක් ආශ්‍රය කළොත් ලොකු උද්‍යෝගයක් ඇති කරගන්න, වීර්යයක් ඇති කරගන්න වගේම දැනුම ඒ සඳහා අවශ්‍ය කරන දැනුම දියුණු කරගන්න ඒ ආශ්‍රයෙන් ලොකු උදව්වක් හම්බ වෙනවා. ඊළඟට ගැටලු තියෙන තැන්
තමන් වැරදි මාර්ගයක යනවා නම් එය නිවැරදි කරගන්න අවශ්‍ය කරන පසුබිම ඒ තමන්ට වඩා අධ්‍යාපනිකව ඒ අරමුණු සම්පූර්ණ කර ගැනීම අතින් ඉහළට ගියපු කෙනෙක්ව ඇසුරු කිරීමෙන් නේද? ඇසුරු කිරීමෙන් අවස්ථාවක් හම්බ වෙනවා. උදව්වක් නේ. ශක්තියක් ගන්න පුළුවන් එයාගේ. එයා දිහා බල අපිට උද්‍යෝගිමත් වෙන්න පුළුවන්. වීරියවන්ත වෙන්න පුළුවන්. එයා දිහා බල අපි කියමුකෝ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැති වුණත් ඔබට හමු වෙනවා හොඳ කල්යාණ මිත්‍රෙක්. ඔබ වගේම මේ අරමුණට වීරිය කරන, මේ ඉලක්කයට වීරියවන්ත වෙන, ලෞකික ජීවිතෙන් O level පාස් වෙන්න ඕන කියලා අතිෂ්ඨානෙන් වැඩ කරන. එතකොට යා නිතරම හොයනවා ඒ විභාගයේ සමත් වෙන්න අවශ්‍ය කරන දැනුම යා හොයනවා. ඒ සඳහා කරන්න තියෙන දේවල් එයා කරනවා. නොකරන්න තියෙන දේවල් නොකර ඉන්නවා පේනවා. එතකොට එවැනි කෙනෙක් ඇසුරු කරත් අපිට අපේ අරමුණට ලොකු ශක්තියක් වෙනවනේ. මොන O levelද ඕවා කරලා වැඩක් නැහැ, පිස්සුද, කොහෙක් වැඩක් තියේද, විභාග පාස් වෙලා කියන වගේ මිනිහෙක් ඇසුරු කරනවට වඩා එවැනි අරමුණකට පුහුණු වෙන මිනිස්සෙක් ඇසුරු කරොත් එයත් එක්ක එක සමාන්තර ගමනක් යන්න, එයත් එක්ක දැනුම හුවමාරු කරගන්න, අපේ උද්‍යෝගය, අපේ වීරිය අඛණ්ඩව එයත් එක්කම පවත්වගෙන යන්න අපට සමාන ඥානයක්, සමාන ඉලක්කයක, සමාන ඒ කාලෙම අනෙක් කෙනෙක් එක්ක ඇසුරු කරත් ලොකු උදව්වක් නේ. දැන් අපි විශ්වවිද්‍යාලෙදිදී උසස් පෙළ කරද්දී අපේ යාළුවෙක් එක්කනේ පාඩම් කරේ. එක පන්ති අයත් එක්ක පාඩම් කරේ. එක පන්ති අයත් එක්ක තමයි සාකච්ඡා කළේ, විවාද කළේ, සංවාද කළේ, දැනුම තොරතුරු බෙදා හදාගත්තේ. සමහර වෙලාවට අපි ඉගෙනගත්තු දෙයක් මම උගන්වනවා. සමහර වෙලාවට මම අහන් ඉන්නව අනිත් කෙනා උගන්වනවා. ඒකට ඒකෙන් අපි දැනුම අපේ අලුත් වුණානේ. අපේ දැනුම අලුත් වුණා. අපේ දැනුම නිවැරදි වුණා. වෙනත් පුළුල් දේවල් අපිට පේන්න පටන් ගත්තා. ඒ දේවල් උනේ සමාන අය ඇසුරු කරලා. සමාන දැනුම් මට්ටමක, සමාන ඉලක්කයක. හැබැයි ඊට ඉහළ අය ඇසුරු කරනකොට අපිට ලැබුණු දැනුම වැඩි, වීරිය වැඩි, අවබෝධය වැඩි. ඒක හැබැයි මේ අරමුණට යන්න ඕනේ කියන විශ්වාසය වැඩි. මොකද අපිට වඩා ඉහළ කෙනෙක් යා. එයා හිතෙන්ට ගිහිල්ලා එක ගැන කියන්නේ. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා, තමන්ට වඩා ඉහළ උතුම් මගපලලාභී උත්තමයෙක් ඇසුරු නිසුරු කරන්ට ලැබුණොත් ඒක භාග්යක්. ජීවමාන එවැනි මගපලලාභී උතුමෙක් අපිට ඇසුරු නිසුරු කරන්ට ලැබුණොත් ඒක භාග්යක්. ඒ අපේ අරමුණට, ඒ අපේ ඉලක්කයට, අපේ ආධ්‍යාත්මික ගෝල් එකට ලොකු ශක්තියක්, ලොකු උදව්වක්, ලොකු උපකාරයක්. දැන් අපිට එහෙම කෙනෙක් නැති වුණත් යටත් පිරිසෙන් එවැනි අරමුණක් හිතේ තියාගෙන, හිතේ දරාගෙන පුහුණු වෙන කෙනෙකු හෝ අපි අපේ ජීවිතයේ ආශ්‍රය නිශ්‍රය කරනවා කියන්නේ අපට විශාල වීරියක්, උද්‍යෝගයක් අඛණ්ඩව පාත්ව ගන්න එක ලොකු උපකාරයක් වෙනවා. ඒකයි සත්පුරුෂ ඇසුර තථාගත ධර්මයේ දැඩි ලෙස අවධාරණය කරන්නේ උතුම් සෝතාපන්න ඵලයට පත්වීම සඳහා.
බුදුරජාණන් වහන්සේ නමක්, මහරහතන් වහන්සේ නමක්, අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ආදී උතුම් මාර්ගඵලයට පත්වෙච්ච උත්තමයාණන් වහන්සේ නමක්, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපිට ඇසුරු කරන්නට ලැබෙනවා නම් එය විශාල භාග්යක්. මොකද අපිට අඛණ්ඩව එවැනි ඵලයට පත්වෙච්ච උත්තමයෙක් එක්ක යන ගමන වඩා නිවැරදිම මාර්ගය දැන කියා ගන්න පුළුවන් වෙනවා. වඩා පහසුම මාර්ගය දැන කියා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා එවැනි ඵලයකට පත්වෙච්ච උත්තමයෙක් එක ඒ පුහුණුවේ නියැලෙන එක. හැබැයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙකුත් හොයා ගන්න නැහැ. ඉතින් අපි කොහොමද මේ දේ කරන්නේ? උනා කියන අය ගැන ලොකු පැහැදීමකුත් විශ්වාසයකුත් නැහැ. කොහොමද කරන්නේ? බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවේ ඒ සඳහා පිළිතුර අපිට දේශනා කරලා. උන්වහන්සේ අපිට අවධාරණය කළේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ගුරුතන්හි තබා ගන්නට කියලා. කුමක්ද? ශ්‍රී සද්ධර්මය. ශ්‍රී සද්ධර්මය ගුරුවරයා කරගන්න. ශ්‍රී සද්ධර්මය අපේ නායකයා කරගන්න. කොඩිය කරගන්න. දජය කරගන්න. ධර්මය. මොකද යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා යනුම බුදුන් දැකීමයි, බුදුන් දකිනවා යනුම දහම දැකීමයි කියලා සංයුත්ත නිකායේ වක්කලි සංයුත්තේ වක්කලි සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කළා. කින්තේ වක්කලි මිනා පූතිකායේන, වක්කලි නුඹට මේ නව දොරකින් දුගඳ හමනාදේ වැగిරෙන මේ ශරීරය දැකීමෙන් ඇති ඵලය කුමක්ද? යෝකෝ වක්කලි යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොතින් ඒ ඇත්තමා දකින්නවා. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මා දැක්කා යනු ධර්මය දැක්කා කියන එකයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දැක්කා යනු ඔහු මා දැක්කා කියන එකයි. එතකොට අපිට තවමත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ තථාගතයන් වහන්සේ වදාළ උතුම් ධර්මය ඇසුරු කිරීම, උතුම් ධර්මය සේවනය කිරීම. ධර්මය සේවනය කරන, ධර්මය ඇසුරු කරන කෙනාට, ධර්මයෙන් සේවනය කරන, ධර්මය ඇසුරු කරන කෙනාට කවදාවත් මතක තියාගන්න, කවදාවත් වරදින්නේ නැහැ. කදාකත් වරදින්නේ නැහැ. මොකද දහමේ තාම නිර්වොල්ව අපිට පාර කියනවා, මෙන්න මේ මාර්ගය ප්‍රගුණ කරගත්තොතින් මේ ඵලයටපත් වෙනවා. ඒක ධම්සක් පැවතුම් සූත්‍රයේ ඉඳලම භාග්‍යවතුන් වහන්සේ ඊටාම නිර්වුල්ව දේශනා කළා තිනු. උන්වහන්සේ පළවෙනි දේශනාවේදී තමන් වහන්සේගේ උන්වහන්සේ වදාළනේ මම අන්ත දෙකක් අතෑරියා. කාමසුකල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත්. ඊළඟට මම උතුම් මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා, පුහුණු කළා. ඒ අනුව මම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. උන්වහන්සේ අපිට අයින් වෙන්න දේවලුත් කියනවා, වඩන්න දේවලුත් කියනවා. එතකොට උන්වහන්සේ ඵලයකටපත් වෙලා කොයි වෙලාවකවත් ඵලයටපත් වෙච්ච විදිය පැහැදිලි නොකරේ නැහැ. උන්වහන්සේ ඵලයටපත් වුණා. තමන් වහන්සේ ඵලයටපත් වෙච්ච විදිය අපිට දේශනා කළා. ඒ මාර්ගය. ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා අපටත් ඒ தත්වෙටම පත් වෙන්න පුළුවන් බව
උන්වහන්සේ අවධාරණය කළා. බලන්න එය ශාස්ත්‍රූවරයාට විතරක්ම ලැබෙන විශේෂ අවස්ථාවක් ලෙස කොතනකවත් පෙන්නලා නැහැ. අපේ තථාගතයන් වහන්සේ සුවිශේෂීම උතුම්ම ගුරුවරයෙක් වෙන්නේ ඒකයිනේ. උන්වහන්සේ යම් ප්‍රතිඵලයක් ලැබුවද තම ජීවිතය තුළ එයම ලබා ගන්නට මාර්ගය කියලා දුන්නා. මාර්ගය වදාලා. එතකොට මාර්ගය අදටත් තියෙනවා. උතුම් මාර්ගය අෂ්ටාංගික මාර්ගය ඒ ප්‍රතිපදාව අපි ප්‍රගුණ කරනවා නම් අපිට කවදාවත් උතුම් නිවන මග හැරෙන්නේ නැති බව. ඒක මාර්ගයේ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. ඒ අවබෝධ කර ගැනීමේ සහ එය තුල කියන දේවල් ප්‍රගුණ කරගන්න පුහුණු කරගන්න අපි දක්වන දායකත්වය අපිට කොච්චර ඒක කරන්න ඕනිද? ඒ සඳහා අපිට කොච්චර දායක වෙන්න පුළුවන්ද? එවැනි ප්‍රශ්නයකනේ අපි කවුරුත් ඉන්නේ මේ. පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමට, තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ප්‍රතිපදාව පුහුණු කරගන්නට ප්‍රතිපදාව නැතිකමේ ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අපි දක්වන දායකත්වය සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. එය අවබෝධ කරගන්නට අපේ ඥාණය කොච්චර ප්‍රගුණ වෙනවද, ප්‍රගුණ කරනවද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වටහා ගන්න අපේ නුවණ කොච්චර පුළුල්ව විකසිත වෙනවද? කොච්චර දුරට විකසිත කරන්න පුළුවන්ද කියන කාරණාව එක්ක තමයි අපි සසරේ කොච්චර දුරක් යනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා අපි කවුරුත් අතරමං වෙලා නැහැ. දෙවෙනි කාරණය තියෙනවා. දෙවෙනි කාරණය තියෙනකොට පළවෙනි කරුණත් හමු වෙනවා. මොකද්ද? සද්ධම්ම සවණන්නේ. සද්ධම්ම සවණ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නැත්නම් සද්ධර්මයේ සාකච්ඡා කිරීම, සද්ධර්මය අසුරු කිරීම. දැන් ඕනම කෙනෙකුට තථාගත ධර්මය සුලභව අවබෝධ කරගන්නට ක්‍රමවේද තියෙනවා. නොදන්න දෙයක් විමසලා දැනගන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඊළඟට ධර්මය කියවන්න, තමන්ටම කියවන්න ධර්ම ග්‍රන්ථ සිංහල බසින්, ඉංග්‍රීසි බසින් ඒ තථාගතයන් වහන්සේගේ මූලික දේශනාවන් ලියවිලා සටහන් වෙලා තියෙනවා. කෙනෙකුට තවදුරටත් එය පුළුල්ව වටහා ගන්න පාලි භාෂාව ඉගෙන ගන්නත් පුළුවන් පොඩ්ඩක් හරි. යම් අවබෝධයක් ලබා ගන්නත් පහසුකම් දැන් ලෝකේ තියෙනවා. පොඩ්ඩක්වත් මුකුත් නැත්තේ නෑ දැන්. බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ටම මේ තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය පැහැදිලි කරගන්න සුලභ ක්‍රමවේද රාශියක් දැන් තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ අවුරුදු 50කට කලින් ලංකාවේ ධර්මය වටහා ගන්න, ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය සාකච්ඡා කරන්න අවකාශයක් හම්බුනේ ඊටාම සුළු පිරිසකට. අද එහෙම පිරිස සුළු නෑ. එහෙම දහම තේරුම් ගන්න, දහම ඉගෙන ගන්න තියෙන අවකාශ කොච්චර පුළුල්ද? කොච්චර පුළුල්ද? මේ නවීන තාක්ෂණය, අන්තර්ජාලය, මේ හැම දෙයක් ඇතුළෙම ඔබට, අපට, අපි ඕනම කෙනෙකුට මේ තථාගත දේශනාව පිළිබඳව කරුණුකාරණා ඉගෙන ගන්න, දැන කියා ගන්න, සොයා ගන්න පුළුවන්කම තිබෙනවා.
ඒ නිසා මා ඔබට යෝජනා කරනවා ඔබ ධර්මය අහන්ට ඔබේ මනසේ ධර්මය සාකච්ඡා කරන්න, දහම කියවන්න, දහම ඇසුරු කරන්න ඔබේ මනසේ අවශ්‍ය කරන පසුබිම හදාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩාක් වෙලාවට අපිට දහම මගහැරලා තියෙන්නේ ධර්මයේ නැති හින්දා නෙමෙයි. ඒ වහන්ට අපි දක්වන උනන්දුව නැති හින්දා. දැන් අපි සතුට වෙන විශාල පිරිසක් හැම දවසකම බුද්ධ පුතුන් මුහුණු පොතේ දේශනාවක් සජීවීව කරත් විශාල පිරිසක් සජීවී වහනවා. මගේ දේශනාව විතරක් නෙවෙයි කොච්චර සායනහන්සලගේ උතුම් දහම් කරුණු පැහැදිලි කරන දේශනා මිනිස්සු ලක්ෂ ගණන් ශ්‍රවණය කරනවා. ඉතින් ගුරුවරු වෙන අපි පරිස්සම් වෙන්න ඕන. වැරදි දෙයක් sannivedanaya නොකර ඉන්න. පුළුවන් තරම් තමන් නිර්වුල්ව අධ්‍යයනය කරලා තේරුම් අරගෙන තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ දහමට අවමානයක් නොවෙන්න එය පැහැදිලි කිරීම අපි විසින් කළ යුතුයි. ඒක අපේ වගකීම. හැබැයි මා යෝජනා කරනවා මේ දේශනා ශ්‍රවණය කරලා එය විමර්ශනය කරන්න. එය නුවණින් විමසලා බලන්න කියලා. නිකම්ම දේශනාවන් අහහ ගියා කියලාම අවබෝධ වෙන්නේ නැහැ. ඒක ඒ පැය ගත වීමක් විතරක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ අහන ධර්ම කරුණු සිතේ තියාගන්න. සිතේ තියාගෙන මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරන්න. හොඳට ශ්‍රවණය කරන් සුනාත ඊළඟට ධාරේත හොඳට ධාරණය කරගෙන එය නැවත නැවතත් මෙනෙහි කරන්න. එතකොට චින්තාමය ප්‍රඥාව සුත්තමය වශයෙන් ප්‍රඥාව ලැබෙනවා අහනකොට. ඇත්තනේ හරිනේ අපිට නොසිතුවිලි ශ්‍රවණය කරනකොට. එය නැවතත් නුවණින් මෙනෙහි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කරනකොට තව තවත් හොඳට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට එය පුහුණු වෙන්න පටන් ගන්නවා. පුහුණු වෙන්න පටන් ගන්නවා. භාවනාමය පඤ්ඤා කිව්වේ වඩනවා කියන එකනේ. භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. පුහුණු වෙනවා කියන්නේ. ප්‍රැක්ටිස් කරනවා. ඒක පුහුණු වෙන්න පටන් ගන්නවා. දැන් අපි දහම් කරුණක් අහනවා මෙහෙම. මොකක්ද? හැම දෙයක්ම අනිත්‍යතාවයට අයිති. කිසිම දෙයක් නොවෙනස්ව පවත්වන්න බෑ. ධර්මයේ ඉගෙන ගන්නවා. වෙනස් දේවල් නෑ. හැමදේම වෙනස් වෙනවා. මොකද හේතු නිසා හටගත්තා. එතකොට ලැබෙන සෑම අත්දැකීමකදීම ලැබෙන සෑම අත්දැකීමක් එක්කම අපි නුවණින් විමර්ශනය කරනවා නම් මේක වෙනස් වෙන්නේ මේ හේතු නිසා හටගත්තු දෙයක් නිසා නේද කියලා. මේ වෙනස් වෙන හේතු වලින් නේද මෙය හටගෙන තියෙන්නේ කියලා සෑම දෙයක් ගැනම සිතුවිල්ලක් ගැනම අපි නුවණින් කල්පනා කරනවා නම් ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා ඊළඟට. ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ ප්‍රත්‍යක්ෂයෙන් තමයි අපේ සිත නිමෙන්න පටන් ගන්න ටික ටික. අපේ තිබුණු ආවේග ටික ටික අඩු වෙලා යන පටන් ගන්න.
අහන් හිටිය කියලාම වෙන්නේ නැහැ. කොච්චර 50 අය ඉන්නවදනේ. ඇත්තටම අහන් ඉන්න අය ඉන්නවා. අහන් හිටියට එය නුවණ මෙහෙवला එය විමර්ශනය කරන්නේ නැත්තම් විමසා බලන්නේ නැත්තම් එයාගේ අත්දැකීම් වලදී ඒක එයාට එන්නේ නැහැ ඉදිරිපත් වෙලා. ඒක සබ්ජෙක්ට් එකක් විදිහට එයාට පුළුවන්. ඒ කිව්වේ අපිට අරමුණු හමු වෙන වෙලාවට අරමුණු එක්ක අපේ ඉන්ද්‍රියන් එකතු වෙන වෙලාවට ඒ එක්ක අපේ සිතුවිලි උපදින වෙලාවට අපට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ඒ දේවල් අවබෝධ කරන්න පුළුවන් වෙනකොට තමයි අපේ ප්‍රත්‍යක්ෂය බවට ඒවා පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අපි බණ අහනවා. හැබැයි අපිට අත්දැකීම් ලැබෙනකොට ඒවා අපි වෙන විදියකට විග්‍රහ කරගන්නවා. එතකොට සාමාන්‍ය මිනිස්සු වගේමයි. අකමැති දෙයක් වෙනකොට රණ්ඩු වෙන්න යනවා. අකමැති දෙයක් වෙනකොට අපි පැනලා රණ්ඩු වෙන්න යනවා කියන එකේ අදහසම අපි ඒ සම්බන්ධව අපේ මනසෙන් දේවල් සම්බන්ධව දීලා තියෙන පිළිගැනීම. නිත්‍ය සුඛ ආත්ම විදියට අපේ මනස ඇතුලෙන් තදින් පිළි අරගෙන ඉන්න හින්දා තමයි අකමැති දෙයක් එක්ක අපිට ආවේගකාරී ගැටුමක් එන්නේ. කැමැති අරමුණක් එක්ක දැඩි ආසාවක් උග්‍ර තෘෂ්ණාවක් පාලනය කරන්න බැරි ආසාවන් ඇතුළු ආවේග ටිකක් එන්නේ අපේ මනසේ අපි කොටාගෙන තියෙන දැඩි ලෙස තැම්පත් කරගෙන තියෙන සංස්කාරයක් සංකල්පයක් සිතුවිලියක්. එතකොට ඒ දැඩි ලෙස අපි තහවුරු වෙලා තියෙන සිතුවිල්ල තුල අපි සෑම දෙයක්ම හේතුඵල ධර්මතාවන්ට අනුකූලව බලන ඒ උතුම් මානසික පසුබිම නම් අපි ගොඩනගාගෙන තියෙන්නේ. මතක තියාගන්න අපිට තාම ඉක්මනින් අර වගේ අරමුණු අපිට මුණ ගැහුණත් අපි හමුවට ආවත් ඉතාම ඉක්මනින් ඒ අරමුණු නිසා ඇතිවෙන ආවේග පාලනය කරගන්න, තුනී කරගන්න, නැති කරගන්න අපට පදනමක් හැදෙනවා. ඒ අහපු ප්‍රමාණයට වඩා අහපු දේවල් තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් මා යෝජනා කරන ඔබට වරින් වර ශ්‍රවණය කරන්න. සාකච්ඡා කරන්න. වෙලාව තියෙනවා නම් මූලාශ්‍ර කියවන්න. ඒවා තමන් විග්‍රහ කරගන්න, වටහා ගන්න සී කල්පනාවෙන් මෙනෙහි කරන්න. අත්දැකීම් වෙනකොට ඒ අහපු දේ එක්ක ඒ තේරුම් ගත්තු දේත් එක්ක ඒ අත්දැකීම් ඒ අලුත් අරමුණු නිසා හටගත්තු සිතුවිලි විග්‍රහ කරගන්න, තේරුම් ගන්න. එතකොට ඔබටම ටික ටික දැනෙන්න ගනි ඔබේ මනස පියවරෙන් පියවර දැනට තියෙන උග්‍ර ආවේග සංසිඳිලා යන ආකාරය. ඒ අවබෝධෙත් එක්ක ලැබෙන සැනසීම, සුවය ඔබ පියවරෙන් පියවර අත්විඳින්න පටන් ගනී. මාත් පුහුණු වෙනවා. මා ඔබට යෝජනා කරනවා බුදුහාමුදුරුවෝ මේ උතුම්
සෝතාපන්න ඵලයට හෝ අපි පත් වෙන එක අගය කරලා තියෙන්නේ තාම ඉහළින්. කොහොමද? පත්තව්‍යා ඒක රජ්‍යේන. දැන් බොහෝ වෙලාවට මිනිස්සු හිතන එකක් නෙමේ. රාජ්‍ය ඵලය හම්බ වෙනවා නම් ඒක මේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලෙස. එතකොට ඒ රටක රාජ්‍ය බලය, පළාතක රාජ්‍ය බලය ගැනනේ ඒ අපි හිතන්නේ. හැබැයි ලෝකයේම රජකම හම්බුණා. ඒකට කියනවා සක්විති රජකම කියලා. පත්තව්‍යා ඒක රජ්‍යේන, පෘථුවියේම එකම රජු. අද එහෙම රජ කෙනෙක් නැහැ. බලපෑම් කළ හැකි රාජ්‍යයන් තියෙනවානේ. ඒ කාලේ රාජ්‍ය ප්‍රධානියා එහෙම ඉන්නවා. දැන් ඇමරිකානුවෝ ඉන්නවා එතන, රෂ්‍යා ඉන්නවා, චීනය ඉන්නවා. එහෙම රටවල් තියෙනවා ලෝකෙටම බලපෑම් කරගත හැකි බලගතු රාජ්‍යයන් තියෙනවා. බලගතු රාජ්‍ය. ඒවයි ඒ කාලේ ඉන්න ප්‍රධානියා බලගතු කෙනෙක්. ලෝකපාලකෙක් වගේ තමයි වැඩ කරන්නේ. ලෝකපාලකයෝ. අන්න එවැනි තත්වයකටපත් වුණොත් කෙනෙක් පෘථුවියේම රජ වුණොත්, පතව්‍යා ඒක රජ්‍යේන, ඊටත් වඩා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊටත් වඩා ඊළඟට සග්ගස්ස ගමනේනවා. සග්ගස්ස ගමනේනවා කිව්වේ ස්වර්ගයට. සග්ග කියන වචනය මේ දිව්‍ය ලෝක කියන අර්ථයෙන් තමයි මෙහි දෙව්ලොව බඹලොව කියන, ඒ කියන්නේ සුගති භූමි කියන අර්ථයෙන් තමයි සග්ග කියන වචනය එහි සාකච්ඡා කරන්නේ. ස්වර්ග. දැන් ඔය කතෝලික පින්වතුන්ලා කියන්නේ ස්වර්ගයට යනවා. ඒ අතොත් දෙවියන් ගාවට යනවා. අපෙත් දෙවියන් සමග එකතු වීම කියන එක නැත්තම් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබීම සග්ග සුගතිගාමී වීම, බ්‍රහ්ම ලෝකවල උපත ලැබීම සුගතිගාමී වීමක් ලෙස. එතකොට එවැනි තලයකට ගිහිල්ලා එහි ඉන්න ඉහළම තනතුරු වලටපත් උනත්, දැන් දිව්‍ය ලෝකේ නම් සදෙව්ලොවට අධිපති වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයානේ. සදිව්‍ය ලෝකය. හි ආධිපත්‍ය හොබවනවා කියලා අපේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සක්‍ර දේවේන්ද්‍රයා පෙන්වනවා. ඊළඟට සබ්බ ලෝකාධිපච්චේන, දිව්‍ය ලෝකෙට, මනුෂ්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට, කියන්නේ මේ තුන් ලෝවටම ආධිපත්‍ය හොබවන කෙනා ලෙස අපේ ශාසනයේ පෙන්වන්නේ චර ලොකු බලයක් තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙන්නේ මහා බ්‍රහ්මයාට. එතකොට මනුෂ්‍ය ලෝකේ සක්විති රජ වෙනවට වඩා දිව්‍ය ලෝකයේ ඉපදිලා සුගති භූමියේ සක්‍ර දේවේන්ද්‍රයා වෙනවට වඩා, සක්‍ර දේවේන්ද්‍රයා වෙනවට වඩා බඹලොව ඉපදිලා තුන් ලොවටම බලය පවත්වන මහා බ්‍රහ්ම රාජයෙක් වෙනවට වඩා තථාගත ධර්මයේ පෙන්වන්නේ සෝතාපට්ටි ඵලං වරම්, උතුම් සෝතාපන්න ඵලයටපත් වීම උසස් කියලා. උතුම් සෝතාපන්න ඵලයටපත් වීම උතුම් කියලා තමයි පෙන්වන්නේ. ඒකනේ අර අනේපිඬු සිටුතුමා තමන්ගේ පුතාට ධර්මය අවබෝධ කරන්ට සෝතාපන්න ඵලයටපත් වුණොත් මගේ පුතා හොඳයි කියන ඒ තිබුණු දැඩි සෙනෙහස නිසා කහවණු ගණන් නියම කර කියනවා මේ ගාන දෙනවා ගිහිල්ලා බණහලාවොත්, බණපදයක් ඉගෙනගෙන ආවොත්, මතකතියන් ආවොත්. මොකද යාට හිටපු දරුවෝ මහා සුභද්‍රා, චුල්ල සුභද්‍රා, සුමනා දේවි, මේ දියණිවරු හරි ශ්‍රද්ධාවන්තයි තාත්තා වගේම. ධර්මය අවබෝධ කරපු දරුවෝ. හැබැයි කාල
කුමාරයා යා විරුද්ධ නෑ දැන උගත් කමෙන් ඉහළට ගිහිල්ලා මේ වැඩවලට විරුද්ධ නෑ හැබැයි උදව් කරන්නේ නෑ විනෝදෙන් කාලා බීලා ඉඳලා තියෙන දැන උගත් දරුවෙක් අන්තිමට ඔහුටත් මේ උතුම් ලාභය ලබා දෙන්න ඒ ආදරණීය තාත්තා අනේ පිඬු සිටුතුමා කල්පනා කරනවා එයා උපායක් යොදනවා මෙයා සල්ලි වලට ටිකක් කැමති නිසා වැඩිපුර සල්ලි දෙන්නම් ගිහිල්ලා බණ අහලෙන්න කියලා. ඒ විදියටයි ඒ මාර්ගය දායාද කරන්න කැප වුණේ තාත්තා කෙනෙක් විදියට අනේ පිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට කාල කුමාරයා යවලා. ඔහු මාර්ගඵලලාභියෙක් වුණා ධර්මයේ ඉගෙනගෙන. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා ඔබ වීර්ය කරන්න ඕන මාත් වීර්ය කරමින් ඉන්නවා මේ සියලු සාර්ථකත්වයන්ට වඩා ඉහළම සාර්ථකත්වයේ ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ මේ භවය නිමා කරනකොට උතුම් සෝතාපන්න ඵලයට හෝ පත් වෙලා අපි මේ භවය නිමා කරන්න ඕන කියලා. ඒකට කල් ගන්නත් බෑ. මොකද කල් ගන්න බැරි. මැරෙන දවස සම්බන්ධව නිගමනයක් කාටවත් නැති නිසා. පුළුවන් 50 පැනලා. ඉතින් 50 පැනලා ඉඳීද කවුද දන්නේ? 50 පැනලා කවුද දන්නේ ඉඳීද කියලා? 60 70 පහු වෙලා කාගෙන්ද සහතිකයක් තියෙන්නේ? ඔව් ඔබට 70 පහු වුණාම පුළුවන් මේ ගමන යන්න කියලා. කොතනකවත් නැහැ. ඒ නිසා බුදුදහමේ යෝජනාව තමයි අද එයි මාරු පින් කරගන්නේ කෙලෙසද සෙට මාරු නේති සිතන්නේ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පහදේත. අවසන් බුද්ධ වචනේත් එය තමයි අවධාරණය. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මඟ පෙන්වීම අපට කරන්නේ? අපි ලබන සියලු ලෞකික ජයග්‍රහණ සියලු ලෞකික සාර්ථකත්වයන් එක තැනකදී අපේ වසඟේ තියාගන්න බැරුව අපි විඳවන තැනක් එනවා. අපි පීඩා විඳින තැනක් එනවා. අපි අසහනයටපත් වෙන තැනක් එනවා. අන්න එතෙන්දී අපි අවබෝධ කරගත යුතු ඒ උතුම් තථාගත ධර්මය අවබෝධ කරලා තිබුණොත් දුරු කරගත යුතු කෙලෙස් ටික අපි දුරු කරගෙන තිබුණොත් මොනව ලැබුණත් මොනව අහිමි වුණත් අපේ හිත තුල සැනසීම නැති වෙන්නේ. අපේ හිත තුල අසහනය වර්ධනය වෙන්නේ. අතෘප්තිමත් බව වර්ධනය වෙන්නේ. සදා කාලික සැනසීම සාමය සතුට හොයාගන්න විදියයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ලෝකේ හැම ශාස්ත්‍රවරයෙක්ම උත්සාහ කළේ සදාකාලිකව සැනසීමක් හොයන්න. එක අය එක තැන්වල තියෙන බව යෝජනා කළා. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදීදීම අවබෝධ කරා බ්‍රහ්ම ලෝකෙට ගියාට ධානය ලැබලා කල්ප කෝටි ගාණක් අවුරුදු ඒවයි ජීවත් වුණත් ඒක සදාකාලික සැනසෙල්ල නෙමෙයි ආපහු එන්න වෙනවා කියලා. ඒ නිසා ආපහු එන්නේ හේතු තිබුණොත්. හේතු ඉතුරු කරන් කොයි ලෝකෙට ගියත් නැවත එතනින් ඉවර වෙලා තව තැනක උපදින්න වෙනවා. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ ඔබ නැවත උපදින හේතු නැති කරන්න බැරි නම් උපදින හේතු ඒ කියන්නේ වාර ගාන අඩු වෙන විදියටවත් හේතු නැති කරන්න. සෝතාපන්න වෙන්න කියන්නේ ඒකයි. සෝතාපන්න වෙන්න කියන්නේ ඒකයි. ඒ නිසා අද දේශනාව තුල මා ඔබට පුංචි උද්‍යෝගයක් ඇති කරන්නට කල්පනා කළේ ඔබගේ ආධ්‍යාත්මික ගමනේ ඒ පවතින ඉලක්කය නැවත
මතක් කරගන්න. නැවත ආධ්‍යාත්මික අරමුණ මොකක්ද ඔබේ කියලා අවධානයක් යොමු කරන්න. අවධානයක් යොමු කරන්න. ඒ සඳහා ඔබ කරන දේවල් එකක්වත් නවත්තන්න එපා. එකක්වත් නවත්තන්න එපා. ඉගෙන ගන්න, රැකිරක්ෂා කරන්න, ළමයි ලපටින්ගේ වැඩ කරන්න. ඒත් ඔබ වෙනුවෙන් ඔබේ නුවණ දියුණු කරගන්න. ඔබේ හිත සුවපත් කරගන්න. ඔබේ සැනසෙල්ල ළඟා කර ගැනීම සඳහා ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඥානය දියුණු කරන්න. ඥානය දියුණු කරන්න. ඒ ප්‍රඥාව දියුණු කරන්න. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්ට ඔබගේ නුවණ මෙහෙයවන්න. එතන තමයි ඔබ ඔබට දෙයක් කරගත්තු තැන වෙන්නේ. නැත්තම් ඔබේ මේ ලෝකෙටත් ඔබේ ආදරණීයයන්ටත් දේවල් කරපු කෙනෙක් ලෙස ඉඳලා යන්නත් පුළුවන්. ඒක සුරක්ෂිත නිමාවක් නෙමෙයි. යම් ආකාරයකට මේ භවය නිමා කරද්දී යම් සුරක්ෂිත බවක් ඔබට ඇති කරගන්න නම් ඔබේ හිතට ඔබට සිද්ධ වෙනවා ඔබේ ජීවිතේ මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් මාර්ගය තුල ඔබේ පුහුණුව තුල නියැලෙන්න. ඉතින් අද දවසේ උතුම් මාතෘකාවක් සරලව පුළුවන් තරම් සරලව සාකච්ඡා කරමින් ඔබේ නැති උද්‍යෝගය ඇති කරන්නටත් තියෙන උද්‍යෝගය තව දුරටත් වර්ධනය කරගන්නටත් උතුම් නිවන සඳහා උතුම් සැනසීම සඳහා භව ගමන කෙටි කර ගැනීම සඳහා අවශ්‍ය වෙන උතුම් මාර්ගෝපදේශනයක් තමයි මේ දේශනාවෙදී අපි සාකච්ඡා කළේ. ඒ නිසා හැමදාමත් ඔබට සත්පුරුෂ කල්යාණ මිත්‍රැසුර ලබාගෙන උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් නුවණින් ඒ උතුම් ධර්මය මෙනෙහි කරමින් ඒ උතුම් ධර්මයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති තුළ ප්‍රගුණ කරමින් පුහුණු කරමින් මේ භවය තුලදීම ඒ උතුම් අරමුණු සාක්ෂාත් කරන්ට ඔබත් වීරය කරන්ට අපත් වීරය කරමින් ඉන්නවා. අද දවසේ මේ උතුම් දේශනාව සිද්ධ කරන්ට උතුම් දායකත්වය අරගෙන කටයුතු කළේ සදහවත් අචිනි සෙනවිරත්න මහත්මිය කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි මතක විදියට එතුමිය ජීවත් වෙන පළාත ආදරණීය අම්මගේ ජන්මදිනේ චිත්‍රා සෙනවිරත්න මාතාවගේ ජන්මදිනේ අවුරුදු 77ක් සම්පූර්ණ වෙනවා ආදරණීය අම්මට 21 වෙනිදාට. ඒ උදාර මාතාවට ආශිර්වාද කරන්නට එතුමියට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය අද දවසේ සිද්ධ කළේ. බොහෝ දෙනෙකුගේ සිත නිවාස සනසා ගන්නට මේ උතුම් දේශනාව සඳහා දායක වෙමින් දක්වපු දායකත්වයෙන් ලැබුණු ආශිර්වාදය ඒ මවුට නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුවපත් ජීවිතයක් ගෙවන්නටත් මේ භවය තුලදීම උතුම් ධර්මය අවබෝධ කරගන්නටත් සියලු දෙවියෝ උපකාර කරත්වා. ඒ උතුම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ෆුජි සුගත සෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට කනගවා සුගත සේනාසනාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සායන හංසලටත් බණ අහපු සියලුම සායන හංසලටත් බණ අහන්ට සම්බන්ධ වුණු සදහැවත් බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ නමින් මිය ගියපු සියලු ඥාතීන් අචිනිත් සෙනවිරත්න මහත්මිනිය, එම මාතාව වන චිත්‍රා සෙනවිරත්න මාතාව නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, අපේ මේ භවයේ වගේම සසර ගමනේ මිය ගිය සියලු දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා, උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් විශේෂයෙන්ම අචිනි සෙනවිරත්න මහත්මිනියගේ ආදරණීය අම්මා චිත්‍රා සෙනවිරත්න මාතාවටත්, ඔබ අප හැම දෙනාටත්, ඒ පවුලේ දුවා දරුවන්ටත්, ඔබගේ දුවා දරුවන්ටත් සියලු යහපත සැලසේවා. නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුවපත් ජීවිතයක්ම ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීම උදා කරගන්න අපටත්, දෙවියන්ටත්, මියගිය අපේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පින කුසලය පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සාදු සාදු සාදු.